අයිබෝවන් සුබ දැසරක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අපි දන්නවා නිරෝගීකම උතුම් සම්පත, නිරෝගීකම උතුම් සැපත. රටේ ජනතාවගේ මහ ජනතාවගේ නිරෝගීකම වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් ඉන්න ළඟම හිතවතා මිතුරා නැත්නම් සේවකයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. දැන් මෙවර COVID-19 වසංගතය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. දැඩි වෙහෙසක් දරනවා. අප්‍රතිහත ධෛර්යයක් මේ හැමදේම කැපවීමකින් යුතුව කරන කෙනෙක් විදිහට අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම අද දවසේදී අපි 7 වෙනි පැයට එකතු කරගත්තේ බොහොම විශේෂ චරිතයක්. අපි හඳුනාගනිමු කවුද කියලා. එතුමන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපතිතුමන් MNH නිහල් මහත්මයා. ඔබතුමන්ට සුබ දැසනක්. සුබ දැසනක්. හොඳයි නිහල් මහත්මයා අර ආරම්භයේදී කිව්වා වගේම අර ජනතාවට වඩාත් සමීපයි ඔබතුමන්ලා. ජනතාවගේ අර අපේ මිනිස්සුන්ගේ ගෙවල් වලටම ගිහිල්ලා මේ කටයුතු ගැන හොයලා බලනවා. හැබැයි සමහර වෙලාවට අර බැනුම් අහන වෙලාවල් නම් අනන්තයි අප්‍රමාණයි. පහුගිය දවස්වලත් අපි දැක්කා. දැන් ඊයේ පෙරේද දවසෙත් අපි දැක්කා සෑහෙන දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැති කියලා අපි හිතනවා. අපි පටන් ගමු ආරම්භයක් විදිහට. දැන් මේ තත්ත්වෙත් එක්ක අපි හොඳින්ම දන්නවා මිනවංගොඩ කර්මාන්ත ශාලාවේ සිද්ධියත් එක්ක ඔබතුමන්ලා පෙරට එනවා, කරලියට එනවා. අර මේ ආශ්‍රිතයන් සොයාගෙන යාමේ කටයුත්තේදී දැඩි වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා මේ පිරිස සොයාගෙන යන්න. අපි කතා කරමු එතනින්. කොහොමද දැන් මේ සිද්ධිය වාර්තා වීමත් එක්ක ඔබතුමන්ලා කටයුතු කරන්න පටන් ගත්තේ? ඇත්තටම නජිත් මේ සිද්ධිය ඇත්තටම වාර්තා වෙන්නේ ඔක්තෝබර් 3 වෙනිදා වගේ. මේ සිද්ධිය වාර්තා වීමත් එක්ක අපි පොඩි අස්වැසිල්ලක් ලැබලා තිබුණේ ජනවාරි 17 අපි පටන් ගත්ත මේ වැඩසටහන. අපි බලාගෙන හිටිය දිනෙන් දින සමාජය තුළින් වාර්තා නොවි මේ කියන ඉලක්කම රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අපි 0 වෙනකම් බිඳුව වෙනකම් අපි බලාගෙන හිටියේ හරි සතුටකින්. අපි කරපු කැපකිරීම අපි කියන්නේ සෞඛ්‍යාංශයේ සියලු නිලවල නිලදරුවන්, ආරක්ෂකාංශ, අනිත් රාජ්‍ය සේවකයන් අපි මහ ජනතාව දීපු සහයෝගයත් එක්ක අපි ලොකු ඉදිරි ගමනක් ගිහිල්ලා අපි ලෝකයේ ඉහළ තැනකට අපේ රට ඔසවලා තිබුණේ. මේ තුල තමයි අපිට මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඔක්තෝබර් 3 වෙනිදා. මේ වාර්තාවෙත් එක්ක අපි හිතුණ අපි විශාල කම්පනයකට ලක් වුණා. අපි විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විදියට අපි බිම්මට්ටමේ කරපු කැපකිරීම මේ පිළිබඳ අපි ලොකු කම්පාවක් ඇති වුණා. මේකත් එක්ක හැබැයි අපේ නිලධාරීන් නැවතත් උන් ජවයෙන් මේ කාර්ය කරන්න ආරම්භ කරා. ඉතින් මෙතෙන්දී අපිට සොයාගෙන යනකොට අපි මේ එක ආයතනය බ්‍රැන්ඩෙක්ස් ආයතනය කියන නම මෙතනින් අපි ඉස්සරහට ගත්තට අපි මේ ගොඩාක් ආයතනවල අපි මේ පාලනය කරන්න කරපු කටයුතු වලින් අපිට හිතුණා ඕන් මේ පිළිබඳව දක්වපු සැලකිල්ල යම් අඩුවක් තියෙනවා කියලා. ඒත් අපි ජනතාව දැනුවත් කරලා තිබුණා කොවිඩ් පිළිබඳව, කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳව, ඒදි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔබ කාටද අමතන්න ඕන, ඔබ කාත් එක්කද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන කියන දේවල් අපි ජනතාව දැනුවත් කියලා දෙන. විශේෂයෙන්ම මෙවැනි ආයතන වලට අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගිහින් දීලා දැනුවත් කරලා තිබුණේ. ඉතින් මම අපි සංගමයක් විදිහට අපි දැනගෙන තියෙන විදිහට සැප්තැම්බර් 20-21 වෙන කාලය වෙනකොට එවැනි රෝග ලක්ෂණ තියෙන අය මේ ආයතනය තුළ වාර්තා වුණා කියලා තමයි අපේ මේ ප්‍රදේශවල සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ. දැන් නිහල් මහත්මයා මේ ප්‍රදේශයේ සේවය කරපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂයෙන්ම මේ ආයතනය හා සම්බන්ධව කටයුතු කරලා තිබ්බද ඊට කලින් අර ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන අර පුදුමන්ලා පොදුවේ කරන දැනුවත් කිරීම සිද්ධ කරලා තිබ්බද? ඒ ගැන හොයලා බලලා තිබ්බද මීට කලින්? ඔව්. නජිත් ඇත්තටම ඒ පිළිබඳව ඔබට තේරෙන්නේ නැති මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනය නිකුත් කරපු නිවේදනය තුලම තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දීපු සෞඛ්‍ය මාර්ගදර්ශන අනුව අපි කටයුතු කරා කියන එක ඔවුන්ගේ නිවේදනය තුලම තියෙනවා. එතකොට ඒක නිසා නැවත අලුතෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කියන එකට හොඳම සාක්ෂිය තමයි ඒක. ඔවුන් දැනුවත් කරලා තිබුණේ ඒ වගේම ඒ ආයතනය තුල තියෙන වෙනම සෞඛ්‍යාංශයක්. ඒ සෞඛ්‍යාංශ නිලධාරීන්ට තිබුණා මෙවැනි සැකසහිත රෝගීන්, මම මේ කියන්නේ අනිත් ආයතන වලටත් දැනුවත් වෙන්න ඕන නිසා කියන්නේ, මෙවැනි සැකසහිත රෝගීන් වාර්තා වෙනකොට ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය තියෙන සෞඛ්‍ය නිලධාරීතුමා ඉන්නවා. ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවත් සෞඛ්‍යාංශ නිලධාරීන් ගොඩක් ඉන්නවා. ඔවුන්ට ඇත්තට මේ පණිවිඩය දෙන්න තිබුණා. ඔවුන්ට කළමනාකරණය කරගන්න නොහැකි කාරණේ අපිට පවරන්න තිබුණා. එහෙම වුණා නම් ඇත්තටම අපේ නිලධාරීනේ ආයතනෙට ගිහිල්ලා එවැනි සැකසහිත රෝගීන් ඉන්නවා නම් අපිට ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබුණා. එහෙම වුණා නම් මම හිතන්නේ අද මෙවැනි තත්ත්වයකට
මේ රෝගීන් 1000 ගාණක් වාර්තාලා බ්‍රැන්ඩෙක්ස් ආයතනෙම රෝගීන් බවට පත් වෙන එක මම හිතන්නේ පාලනය කරගන්න තිබුණා කියලා තමයි මට හිතෙන්නේ. අර ඔබතුමන් කියපු කාරණා බොහොම වැදගත්. අර මේ මුල් අවස්ථාවේදී මේ ගැන දැනගත්තා නම් අර මේ ප්‍රමාණය 1053ක් දක්වා ඉහළ යන්නේ නැහැ. ඊට වැඩිය අඩු ගාණකින් මේ කටයුත්ත බේර ගන්න තිබ්බා කොහොම වුණත්. හැබැයි දැන් මේ වගේ සිදුවීමක් වෙලා තියෙනවා, සිද්ධ වෙලා තියෙන මොන වගේ ක්‍රියාමාර්ගද ඔබතුමන්ලා අරන් තියෙන්නේ? දැන් මේ රෝගීන් වාර්තා වුණ දවස් ඉඳලා ඇත්තටම අපි සියලුම සෞඛ්‍යාංශවල නිලධාරීන් අපි මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සම්බන්ධ සියලුම සේවකයන් සොයාගෙන ගියක් ගානේ ගමක් ගානේ අපි ඇවිදලා අපි පුළුවන් තරම් උත්සාහ කරා අවම කාලයකින් මේ කට්ටිය හඳුනගෙන ඔවුන් සමාජගත වෙලා මේ රෝගේ පතුරන එක පාලනය කරන්න. ඒකත් එක්ක තමයි ඇත්තටම ওই රෝගීන් හඳුනගන්නේ. ඒ පාලනය කරගත්තොතින් තමයි අපිට මේක කරන්න පුළුවන්. ඉතින් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි තවමත් ඉන්නවා සමහර සේවකයන් Taman ගිහපු ගමන් බිමන් පිළිබඳව, Taman කොහෙද ඉන්නේ පිළිබඳව තොරතුරු සපයන්නේ නැති අය. හේතු සමහර මට හිතෙනවා මේ අපි නිලධාරීන් ඉදිරිය අපි සෞඛ්‍ය නිලධාරීන් ඉදිරිය අපි තීරණය කළා තියෙනවා සමහර පුජ්‍යලන්ගේ තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් ඔවුන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් සමහර දේවල් අපිට සංගවගෙන ඉන්නවදෝ කියලා සැකයක් අපිට තියෙනවා. දැන් මට ආරංචි ඉදිරියේ ප්‍රදේශයේ අපේ නිලධාරීන් පවසන තවමත් 100ක් විතර සේවකයෝ කොහේ ඉන්නවද කියලා සොයාගන්න බැරි තත්ත්වයක් අපිට තියෙනවා. ඒතර ඔවුන් සමාජගත වෙලා නම් ඉන්නේ අපිට ලොකු අවදානමක් තියෙනවා තවමත්. අනිහල් මහත්මයා මේ චෝදනාවක් කෙළුණා අපි දැක්ක සමාජ මාධ්‍ය වලත් ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා මේ බොහෝ පිරිසක් කර මේ නිවැරදි ලිපිනයක් නෙවෙයි ලබා දීලා තියෙන කියන කාරණාවක් සඳහන් වෙනවා මේක ඇත්තද? ඇත්තටම නජිත් මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ අපි දන්නවා කොළඹ ගොඩක් මෙවැනි පෞද්ගලික ආයතනවල වැඩ කරන සේවකයෝ ඉන්නේ ගොඩක් වෙලාවට ඔවුන්ගේ බෝඩින් වල. ඉතින් ඔවුන් බෝඩින් වල ඉන්නකොට මුල් කාලේ දීලා තියෙන ලිපිනයන් ටික කාලෙකින් යනකොට ඌ බෝඩි වෙනස් කරා කියලා මම හිතන්නේ ආයතනය තුල නිවැරදි වෙලා නැහැ. අනිත් එක තමයි ඔවුන් සේවයට එනකොට ගොඩක් වෙලාවට ඔවුන් දෙන්නේ Taman කලින් හිටපු ලිපිනේ. ඉතින් ඔවුන් කාලයක් යනකොට ඒ ස්ථානේ වෙනස් කරාට පස්සේ මේ ආයතන වලට වගකීමක් තියෙනවා ඔවුන් ඒ පෞද්ගලික නවාතැන හෝ ඒ පදිංචි ස්ථානේ වෙනස් කරාට පස්සේ ඒ ලිපිනයන් නිවැරදි කරගන්න. එහෙම නැති එක තමයි මට පේන්නේ දැන් ගැටලු වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි සමහර සේවකෝ ගිහිල්ලා බැලුවට පස්සේ ඒ කියපු ස්ථානේ නැහැ. එතකොට ඔහු සොයාගන්න අපිට අපහසු වෙලා තියෙනවා. දැන් සමහර සේවකයන් ගිහිපු ස්ථාන පිළිබඳව නිවැරදි විස්තර කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට තවමත් සමාජයේ ලොකු අවදානමක් තියෙනවා මේ සියලුම සේවකයන් හඳුනගෙන ඔවුන් පිළිබඳ පරීක්ෂණ කරලා ඔවුන්ට කොරෝනා තියෙනවද නැත්නම් ඔවුන් නිරෝගී පුජ්‍යලයන්ද කියලා නිවැරදි කරගන්නකම් අපිට තවමත් මේ සමාජය තුළ මේ අවදානම තියෙනවා. හොඳයි. අර නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු පැහැදිලිව ලබා දෙන්න කියලා ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ මේ හැම දිනෙකම උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද මේ තමුන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි මුළු මහත් රටේම ආරක්ෂාව හදිස්සි හරි එක්කෙනෙක් හරි නිදැල්ල හිටියොත් අර අපි දැක්කා දැන් පහුගිය දවස්වල සඳහන් කරනවා එක්කෙනෙක්ගෙන් 500 600 ගානකට විතර මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන් බොහෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක බොහොම බරපතල තත්ත්වයක්. මෙතුමන්ලා දැනුවත් කරන්නේ ඔබට මේ තවමත් මේ විදිහට නිදැල්ල ඉන්නව නම් ඉක්මනටම සෞඛ්‍ය අංශ වලට වාර්තා කරන්න කියන කාරණාව. ඔය අතරදී නිහල් මහත්මයා දැන් ඔබතුමන්ලා මේ විදිහට හොයාගන්න පුද්ගලයන් නැත්නම් අර ආවේක්ෂණය කරලා හොයාගන්න ආශ්‍රිතයන්ට ඉන් පස්සේ මොකද වෙන්නේ? දැන් ඔවුන් හොයාගෙන ඊට පස්සේ ඔවුන් මේ විශේෂම රෝහල් කරා යොමු කරනවද? සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න කටයුතු කරනවද? මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? මේ ක්‍රියාදාමය ගැන කතා කළොත්. ඔව් විශේෂයෙන්ම අපි මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ ඉන්න සේවකයන් අපි හොයාගත්තම ඔවුන් සමග ඇසුරු කර සියලුම දෙනා අපි ආවේක්ෂණය කරනවා. එතකොට අපේ සේවකයා ඍජුවම ඔවුන් ඇත්තටම නිරෝධායන මධ්‍යස්ථානට යොමු කරන ඔවුන්ගේ සම්බන්ධයෙන් PCR පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරලා අපි තහවුරු කරගන්න ඔහු රෝගියෙක්ද නැත්නම් නිරෝගී පුජ්‍යලෙක්ද කියලා. අපි රෝගියෙක් කියලා හඳුනාගත්තොත් ඔහු ආශ්‍රය කරපු ඔහු ගිය ගමන් බිමන් ගිහලා ඔහු ඇසුරු කරපු සියලුම ආශ්‍රිතයන් අපි සොයා ගන්නවා. සමහර පුජ්‍යලයන් කෙලින්ම ඍජු සම්බන්ධතා තියෙනනම් අපි ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනවා. ඊට පස්සේ ද්විතීක තෘතීක විදියට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඔවුන් නිවාස නිරෝධායනය කරනවා. ඒ නිරෝධායනය කරලා අපි ඔවුන් පිළිබඳ ඍජු අධීක්ෂණයෙන් ඉන්නවා. අපේ කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි ඔවුන් පිළිබඳ ඍජු අධීක්ෂණයෙන් ඉන්නවා. ඇත්තටම නජිත් මේ රෝගීන් අපි රෝගේ වාර්තා මේ රෝගියෙක් ආශ්‍රිතයෙක් වෙලා රෝග ලක්ෂණ පෙන්눔 කරන්න යම් කාලයක් ගත කරනවා. ඒ නිසා තමයි අපි දින 2ක් 14ක් අතර කාලයක් මොවුන් නිරෝධායනය කරන්නේ. එතකොට නිරෝධායනයේ මේ දින 14 තුල මොවුන්ට යම් විස බීජ ශරීරගත වෙලා නම් ඔවුන් රෝග ලක්ෂණ පෙන්눔 කරන්න ඕනේ. පළවෙනි වරට පෙන්눔 කරලා ඔවුන්
රෝග ලක්ෂණ පෙන්눔 කරාට පස්සේ අපි රෝගියෙක් කියලා හඳුනගන්න. ඒතකොට එතකන් අපි ඕන් පිළිබඳ ඍජු අධීක්ෂණයක් කරනවා. ඉතින් එහෙම නැති පුජ්‍යලෙන් අපි දින 14 නිවාස නිරෝධායනය කරලා ඉවරලා අපි මේ පුජ්‍යලෙන් මුදා හරිනවා. රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් නම් අපි ඒ අදාළ රෝහල් කරා යොමු කරලා ඒ රෝහල් තුල ඔහු සුව වෙනකන් අවශ්‍ය පරීක්ෂණ පවත්වමින් ඔහු මේ පිළිබඳ අධීක්ෂණයෙන් ඉන්නවා. ඉතින් ඒ පුජ්‍යලයක් අපි සමාජගත කරන්නේ ගොඩක් හිතලා. ඒ පුජ්‍යලෝ ඊට පස්සේ රෝගී වෙලා අපි ගෙදරකට ගියත් නැවතත් අපි දින 14ක් කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරිසරයේ ඍජු අධීක්ෂණය යටතේ අපි වුන් නිරෝධායනය කරනවා. එහෙම කරලා තමයි අපි සමාජගත කරන්නේ. ඒ නිසා අපි රටක් විදියට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයන් විදියට රජයක් විදියට අපි හඳුනාගත්ත පුජ්‍යලයකගෙන් කවදාවත් අපි තවත් පුජ්‍යලයකට රෝගේ පැතිරෙන්නේ නැති ආකාරයට පාලනය කරලා තමයි අපි සමාජගත කරන්නේ. ඉතින් ඒකට අපි ඇත්තට ලොකු කැපකිරීමක් කරනවා. රජයේ විදියට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂකාංශ අනිත් සියලුම රාජ්‍ය ආයතන අපිට ලොකු සහයෝගයක් දෙනවා. අපි ඉල්ලා සිටින්නේ මෙන්න මේ සහයෝගයත් එක්ක ජනතාවට අපිත් එක්ක බැඳෙන්න කියලා. අපිත් එක්ක එකතු වෙන්න කියලා. එකතු වුණොත් තමයි අපිට මේ රටක් විදියට විශ්වාසවන්න පුළුවන්. හොඳයි දැන් ওই විදිහට ඔබතුමන්ලා අර ආවේක්ෂණය කළා හොයාගන්න පිරිස් නිරෝධායනයට ලක් කළා මේ පිරිස් අර තවත් දින 14ක් විශේෂයෙන්ම ගෙදර රැඳී ඉන්න කියනවා ස්වයං නිරෝධායනයට ලක් වෙන කියනවා. එහෙමත් ඉඳලා නැවතත් රෝගී මේ උත්සන්න වෙච්ච නැත්නම් මේ රෝග ලක්ෂණ පෙන්눔 කරපු පිරිස් ඉන්නවද සමාජයෙන් එහෙම වාර්තා වෙනවද? අපි දකිනවා විදේශ රටවල අර දෙවෙනි පාරට තුන්වෙනි පාරට COVID-19 හැදිච්ච පිරිස් ඉන්නවා. අපේ රටෙත් එහෙම සිද්ධීන් වාර්තා වෙලා තියෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? ඔව් ඉතාම අතලොස්සක්. ඉතාම අතලොස්සක්. ඒ කියන්නේ 100ට 1ක් 2ක් වගේ එහෙම වාර්තා වෙලා තියෙන හේතුව නැති තවමත් අපි කොරෝනා වල ක්‍රියාකාරීත්වයේ 100%ක්ම හඳුනගෙන නැහැ. විවිධ ආකාරයේ මේ වෛරසය ක්‍රියා කරන බව ලෝකයේ ගොඩක් රටවල් වල tie කරු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒක නිසා සමහරලාට ඉතාම අතලොස්සක්. ඒක අර 100ට 1ක් 2ක් මම කිව්ව විදිහට ඒ වගේ වාර්තා වෙන්න පුළුවන්. ඔබ දන්නවා පහුගිය දවස්වල තුන්වෙනි වරටත් කොරෝනා වෛරසය ආසාදිත පුජ්‍යලෙක් අපි හොයාගත්තා. අපිට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඔව්. ඒ වගේ දැන් තව එක පුජ්‍යලෙක් හිටියා මට මතකයි මාතර දිස්ත්‍රික්කයේ. ඔහු සියලුම නිරෝධායන කටයුතු අවසන් කරලා නිවාස නිරෝධායන කරන අතරේ ඒ අවසානයේ ඔහුගේ PCR පරීක්ෂණයෙන් ඔහු රෝගී බවට ආපහු වාර්තා වුණා. ඒ වගේ ඊටාම හදිස්සියෙන් ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට අපි PCR පරීක්ෂණය නිරෝධායනය කළා ඔය රෝගීට ප්‍රතිකාර කරලා නිරෝධායනය කරලා සමාජයට මුදා හැරියම ඇත්තටම දැනට එවැනි අවදානමක් මේ පුජ්‍යලෝකයෙන් නැහැ කියලා සෞඛ්‍යාංශ තහවුරු කරලා තියෙනවා. හොඳයි දැන් ආසන්නතම සිදුවීම මිනුවන්ගොඩ සිදුවීම ගත්තහම නිහල් මහත්මයා මේ අපිට වාර්තා වෙන්නේ අර ඒ අදාළ කාන්තාව අපි අර මේ කාන්තාව කියලාත් හඳුන්වන්නේ අර එතුමියට විතරක් නෙවෙයි සමස්ත බොහෝ පිරිසකට මේ රෝගේ ව්‍යාප්ත වුණා. එතුමිය නෙවෙයි හේතුකාරකේ වෙන්නේ නැති සමහර වෙලාවට වෙනත් කෙනෙක්ගෙන් මේ ආශ්‍රිතයන්ගෙන් මේ රෝගේ ව්‍යාප්ත වෙන්නේ නැති. හැබැයි අපිට මුලින්ම වාර්තා වෙන්නේ මේ සිදුවීමනේ. ඒ අදාළ කාන්තාව 30 වෙනිදා පරීක්ෂණයකට ලක් කරනවා. ඒ පරීක්ෂණයට ලක් කරනත් අර උණු රෝගය හැදිලා රෝහලට ඇවිල්ලා පිට වෙන දවසේ හදිස්සි හරි මෙහෙම සිද්ධ නොකළා නම් සමාජයෙන් මේ තොරතුරු වහන් වෙනවා. අර PCR පරීක්ෂණ කරන එක බොහොම වැදගත් නේද? නිහල් මහත්මයා මේ කොහොමද PCR පරීක්ෂණ සිද්ධ කරන්නේ? ඔබතුමන්ලා සහාය ලබා දෙන්නේ කොහොමද? ඇත්තටම ඇදිත් අපි සතුටු වෙන්න ඕනේ. ඒ කාන්තාවගේ අර අහඹුලෙස රැන්ඩම්ලි කරන PCR 10 ඇතුළේ තමයි ඒ කාන්තාව අපිට හමු වෙන්නේ. ඒතර අපි රාජ්‍යයක් විදියට රටක් විදියට සෞඛ්‍යාංශ විදියට ආරක්ෂකයන්ස් විදියට අපි නිරන්තරයෙන්ම මේකේ හිටපු නිසා තමයි මේ කාන්තාව අපිට හමු වෙන්නේ. ඒතකොට මේ කාන්තාව හමු වෙනකොට ඇයගේම ප්‍රකාශයෙන් කියනවා නෑ මම නෙවෙයි පළවෙනි රෝගියා මගේ ආයතනය තුල මීට කලින් මේ රෝග ලක්ෂණ තියෙන ගොඩක් අය හිටියා කියලා. එතකොට අපි අහඹුලෙස ඇය හමු වුණු නිසා තමයි අද මේ මට්ටමින් හරි අපි ඒ ආයතනයේ කට්ටිය හඳුනගෙන ඔවුන්ගේ රෝගීන් හඳුනගෙන ඔවුන් අවශ්‍ය රෝහල් ගත කරලා මේ කටයුත්ත කරලා තියෙනවා. ඔබ ඇත්තටම මේ මහත්තයා ඔබ දන්නවද දන්නේ රටේ අපේ වසංගත රෝග විද්‍යාංශයෙන් අපිට පවර්ලා තියෙනවා ලංකාව පුරාම අහඹුලෙස තෝරාගත් අපිට ඉලක්ක කණ්ඩායම් දීලා තියෙනවා. අහඹුලෙස තෝරාගත්ත කණ්ඩායම් වල PCR පරීක්ෂණ කරන්න කියලා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ එක සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකට PCR පරීක්ෂණ 100ක් කරන්න කියලා තමයි කියන්නේ. ඒක විවිධ කණ්ඩායම් හඳුනා ගන්න ඕන. කර්මාන්තශාලාවල වැඩ කරන අය, සංචාරකයන් සමග ගනුදෙනු කරන අය, ඒ වගේම ත්‍රිරෝදරත රීදුරු මහත්වරු, ඒ වගේ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ කරන්න කියලා අහඹුලෙස කරන්න කියලා දෙනවා. ඒ වගේම රජයේ රෝහල් වලින් අහඹුලෙස PCR පරීක්ෂණ කරනවා. තමන්ගේ රෝහල් ගත වෙන ඔය සැකසහිත රෝග ලක්ෂණ තියෙන අය. ඒ වයින් තමයි අපි නිරන්තරයෙන් අවදියෙන් හිටියා
මේ රටක් විදියට අපිට කොතනකින් හෝ මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඒක නිසා අපි සමාජයේ සුපරීක්ෂාවෙන් ඉන්න ඕනේ කියලා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ ඔය කාන්තාව හඳුනගෙන මේ මට්ටමින් අපි ඇත්තටම මේ කාර්යයට අත ගහලා තියෙන්නේ. ඒක නිසා අපි නිහඬ වෙටියේ නෑ. ජනතාව තමයි මේක පිළිබඳ තියෙන සැලකිල්ල අඩු කරේ. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට ආරක්ෂක අංශ විදිහට රජයක් විදිහට අපි නිහඬ විඳලා නෑ. එහෙම නිහඬව නොහිටියේගේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි කාන්තාව හඳුනගෙන මේ වැඩපිළිවෙල දැනට ක්‍රියාත්මක කරලා දැනට අපි විශාල රෝගීන් ප්‍රමාණයක් අපි හඳුනගෙන ඕන අවශ්‍ය රෝහල්ගත කරලා මේ කටයුත්ත කරලා තියෙනවා. ඒක නිසා මම ජනතාවගේ ඉතාම කරුණාවෙන් ඉල්ලන්නේ අපි අවදියෙන් ඉන්න විදිහට ඔබත් අවදියෙන් ඉන්න කියන එක. හොඳයි. ඔය අතර නිහල් මහත්මයා මේ පොදුවේ අහන කාරණාව විශේෂම විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා. අර මේ දැන් රෝගීන් ප්‍රමාණය දැන් 1053ක් වෙලා තියෙන්නේ. රජය මේ රෝගීන් පිළිබඳ නිවැරදි තොරතුරු හංගගෙන ඉන්නවා. මේ ගැන ඇත්තක් එළියට දෙන්නේ නැහැ. ඔබතුමන්ලා මේ ඇත්ත තත්ත්වය දන්නවා. මොකද්ද සමාජයේ තියෙන බරපතලකම මේ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක මේ විශේෂම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම පොලිස් බල ප්‍රදේශ 18කට විතර ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ. පොලිස් ඇඳිරි නීතිය, නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ. මේක බරපතල තත්ත්වයක් කියලා බොහෝ දෙනෙක් කියනවා. මොකක්ද ඇත්ත තත්ත්වේ? රෝගීන් මීට වැඩිය ඉන්නවද? මේ තොරතුරු හංගනවද? ඇත්තටම මම කියන්නේ මේ ප්‍රකාශන නිකුත් කරන අයට පුළුවන් මේ අභියෝගයට මුහුණ දෙන්න නේද? දැන් රජයක් විදියට රෝගීන් හංගනවා නම් ඔවුන්ගේ ළඟ නිවැරදි දත්ත තියෙනවා නම් උන්ට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්තටම කිසිම වෙලාවක අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියටවත් රජයක් විදියටවත් අපි රෝගීන් හංගන්නේ නැහැ. හේතුව අපි ජනතාවටත් කියන්නේ එහෙමනම් අපි හංගන්නේ නැතුව අපිට තොරතුරු දෙන්න කියලා. ඒ නිසා මේක මම හිතන්නේ පෞගේ කාලේ මැතිවරණ කාලෙත් මේ සිද්ධිය කතා වුණා රෝගීන් හංගනවා කියලා. ඇත්තටම දැන් ඔප්පු වෙලා තියෙනවා මැතිවරණ ඉවරලා යම් කාලයක් යනකොට රෝගීන් අඩු වෙලා ගිහිල්ලා මේ විදේශගත වෙලා අපේ ලංකාවට එන පුජ්‍යලයන් විතරමයි අපි නිරෝධායන මධ්‍යස්ථාන විදිහට රෝගීන් විදිහට වාර්තා කරනවා. අපි සමාජයෙන් කිසිම කෙනෙක් පහුගිය මාස 4ක් විතර කාලය තුල වාර්තා වුණේ නැහැ. මේ අහඹ සිද්ධිය වෙනකන් එහෙම හංගන්න කිසිම දෙයක් අපිට තිබුණෙත් නැහැ. ඉතින් මේ සිද්ධිය තුල අපි හඳුනාගත්ත සියලුම රෝගීන් අපි දිනෙන් දින PCR පරීක්ෂණ වලින් හඳුනගන්න අය අපි ජනතාවට දැනුම් දීලා තියෙනවා. අපි සමාජයට දැනුවත් කළා තියෙනවා. ඒ නිසා අපි කිසිම රෝගියෙක් ඇත්තටම හංගන්න රජයක් විදිහට කිසිම අවස්ථාවක් නැහැ. අපිට ඕන පුළුවන් තරම් මේ රෝගීන් හඳුනගෙන ඔවුන් වටා ගොනු වෙච්ච අනිත් අය මේ පරීක්ෂා කරලා අපිට හඳුනගන්න. අපි රජයක් විදිහට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට හංගනවා නම් ජනතාව ඊට වැඩිය හංගනවා. ඒ නිසා අපි කියන්නේ අපි නෙවෙයි මේක හංගන්නේ. ජනතාව තමයි තාම සමාජය තුළ සැඟවිලා ඉන්න උත්සාහ කරන්නේ. එහෙම කරන්න එපා. ඔවුන් හඳුනගත්තොත් තමයි අපිට රටක් විදිහට ඔවුන් නිරෝධායනය කළා මේ ඒ කටයුතු කරලා මේ රටක් විදිහට අපිට ඉදිරියට යන්න පුළුවන්. හැංගුවොත් ඔබතුමන්ලටම තමයි අසාධාරණය වෙන්නේ සමහර වෙලාවට. මොකද මේ අර සිද්ධ කරන මෙහෙයුම්වලදී සෑහෙන බාධා පීඩා කරදර වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ අතරදී අර ඔබතුමන් මේ විශේෂම සඳහන් කරපු කාරණාව විදේශ රටවලින් විදේශ ජාතිකයනුත් විශාල පිරිසක් පහුගිය කාල සීමාවෙදී පැමිණියා. ලංකාවේ බොහෝ පිරිසක් පිට රටවල සේවය කරන පිරිස් පැමිණියා. මේ පිරිස් නිරෝධායනයට ලක් කරනවා. ඒ අතරේ අර මාතර ප්‍රදේශයේ ඔබතුමන් නියෝජනය කරන ප්‍රදේශයේ පොල්හේන ප්‍රදේශයෙන් අපිට සිදුවීමක් වාර්තා වුණා. මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය? ඇත්තට මේ සිදුවීම ඒ වාර්තා වුණු විදිහටම ඇත්තටම සත්‍යම සිදුවීමක් නෙමෙයි. අපි ඒ ප්‍රදේශයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විදිහට හරි සෞඛ්‍ය අංශ විදිහට අපි හොයලා බලනකොට මත්තල ගුවන්තොටුපළෙන් ආපු කණ්ඩායමක් නිවැරදි PCR පරීක්ෂණ ගුවන්තොටුපළේදී කරලා තමයි ඇත්තටම ඇල්ලේ තියෙන්නේ. ඒ PCR පරීක්ෂණ වලදී ඕන් රෝගයෙන් නැtei කියලා තහවුරු කරලා තමයි වල තියෙන්නේ. නැවතත් ඕන් මේ පොල්ලේන ප්‍රදේශයේ ඒ හෝටලේ ඉඳලා යන්න හදන දවසට කලින් දවසේ කරපු PCR පරීක්ෂණයකින් ඒක පෞද්ගලික ආයතනයෙන් කරලා තිබුණේ. ඔහුට රෝග ලක්ෂණ තියෙනවා කියලා හඳුනන තමයි මේ කලබලය ඇති වුණේ. නමුත් ඒ වෙන විට මේ ඔවුන් නිරෝධායනයට ලක් වෙලා හිටියද ඒ වෙන විට? ඒ රෝහල මේ ඇත්තටම ඔවුන්ට PCR පරීක්ෂණ වලදී ඔවුන් රෝගීන් මේ රෝග ලක්ෂණ නැtei කියන නිසා ඔවුන් නිරෝධායනයට ලක් කරලා තිබුණේ නැහැ. ඉතින් නමුත් මේ හෝටලේ ඉඳලා යන දවසේ කරන පරීක්ෂණයෙන් තමයි සැකසහිත කෙනෙක් ඉන්නවා කියලා තිබුණේ. නමුත් ඒක පෞද්ගලික ආයතනයෙන් කරපු PCR පරීක්ෂණයක්. වහාම රජයේ මැදිහත් වෙලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙලා ඒ පුජ්‍යලේ අරන් ගිහිල්ලා අපි PCR පරීක්ෂණ දෙකක් කරලා අපි තහවුරු කරලා තියෙනවා ඔහුට රෝග ලක්ෂණ නැහැ කියලා. ඉතින් ඒකත් එක්ක ඇති වුණු පොඩි කලබලය තමයි ඒ හෝටලේ සේවය කරපු සේවක මහත්වරු එවුන්ගේ නිවෙස් වල අය අපි නිරෝධායනට ලක් කරා.
හැබැයි ඉතින් අපි කරන වැඩපිළිවෙල ඒක තමයි අපිට සැකසහිත රෝගියෙක් හමුණු ගමන් අපේ සියලුම දෙනා ආශ්‍රිතයන් අපි නිරෝධායනට ලක් කරනවා. හේතුව තමයි සමාජය තුළ පැතිරීම පාලනය කරන්න අපි වහා පියවර ගත යුතුයි. ඉතින් මේක ලොකු කලබලයක් වුණත් ඒ සිද්ධිය එතනින්ම අවසන් වුණා. හේතුව අපි තහවුරු කරගත්ත උට රෝගේ නැහැ කියලා අපි මේ නිරෝධායන කරපු පුජ්‍යලෝ යනුව දිනදා 4න් අපි නිදහස් කරලා සමාජගත කරා. හොඳයි. ඔය අතර නිහල් මහත්මයා මේ දැන් බොහොම සංවේදී කාරණාවක්නේ සමාජයේ බිම්මට්ටමත් එක්ක ඔබතුමන්ලා ගනුදෙනු කරන්නේ. අර ගෙවල් වලටම ගිහිල්ලා නිවැසියන් සමග බොහෝ වෙලාවට ගනුදෙනු කරන්නේ. සංවේදීකම හින්දාම අර සමහර වෙලාවට මේ ප්‍රචණ්ඩකාරී විදිහට අර මේ ආවේගශීලී විදිහට හැසිරෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. බොහෝ වෙලාවට අර ජනතාව නොදැනුවත්කම හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි ගත්තොත් එහෙම COVID-19 අපේ රටට ආපු අලුත්ම මුල්ම කාලේ අර ගුවන්තොටුපළේදීත් අපි දැක්කා. විදේශ රටවලින් ඉඳන් පැමිණෙන පිරිස් විවිධ චෝදනා එල්ල කළා. හැබැයි අවසානයේදී නිරෝධායනයට ලක් වෙලා පිට වෙලා යනකොට වුන් අර රජයට ස්තුතිවන්ත වෙනවා. හමුදාවට ගොඩක් ස්තුති කළා. මේ හැම දෙයක්ම සිද්ධ කළේ ඔවුන්ගේ යහපතට කියලා වුන් දැනගත්තා. හැබැයි මුල් අවස්ථාවේදී අර ආවේගශීලීව හැසිරෙනකොට ඔබතුමන්ලා කටයුතු කරන්නේ බොහොම සංයමයකින් යුක්තව. අපි කතා කරමු මේ වගේ අත්දැකීම් තියෙනවද? ඒ වගේ නැති අත්දැකීම් ගොඩක් තියෙනවා. ඇත්තටම මම ගොඩක් වෙලාවට මගේ කණ්ඩායමත් එක්ක තමයි මම ශේෂ්ත්‍රයට යන්නේ. ඇත්තට මේ කොරෝනා කියන එකත් එක්ක මිනිස්සුන්ගේ හිත තුළ නිකන් ලොකු මේ ඔහු වැරදි වැඩක් කරා ලොකු පාප කර්මයක් කළා ඔය විදිහේ ඇඟීමක් ඇති වෙනවා. මේකත් එක්ක තමයි ඇත්තටම ඇති වෙන්නේ. ඇත්තටම එහෙම වෙන්න හේතුවක් නැහැ. හුස්ම ඉහළ පහළ ගන්න ඕනම කෙනෙකුට Taman නිසි ක්‍රමවේද අනුගමනය නොකරොත් මේ විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අවබෝධ කරගන්න ඕනේ නිසි ක්‍රමවේද අනුගමනය කරන්න සෞඛ්‍ය මාර්ගස අනුගමනය. එහෙම නැති ඕනම කෙනෙකුට මේ රෝගේ ශරීරගත වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපේ සෞඛ්‍ය නිලධාරීතුමෙක් හෝ එමන මහජන සෞඛ්‍යවේදී වෙනත් සෞඛ්‍යංශේ කවුරු හරි ගිහිල්ලා ඌ එක සැරේට නිරෝධායනය කරන්න යනකොටම ඌ ආවේගශීලී වෙනවා. මේ ආවේගශීලී එක පාලනය කරගන්න තමයි ඇත්තට අපේ නිලධාරීන් ප්‍රගුණ කරලා තියෙනවා. ඔබ දැකලා ඇති සමහර අපේ නිලධාරීන්ට පහර දීපු අවස්ථා තියෙනවා. බැන වැදිච්ච අවස්ථා තියෙනවා. නමුත් කවදාවත් අපිට පහර දුන්න කියලා අපි අපෙන් සේවාව ලබන ජනතාවත් එක්ක අපි ගැටෙන්න ගිහිල්ලා නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා සංයමයෙන්. මට ඒ වගේ අත්දැකීමක් තියෙනවා, පෙරිදා ඒ වගේ අත්දැකීමක් තියෙනවා. අපි එවැනි අයත් එක්ක උන්ගේ තියෙන ඒ ප්‍රචණ්ඩත්වයත් එක්ක අපි උන්ගේ ගනුදෙනු කරන ආකාරය අපේ නිලධාරීන් ප්‍රගුණ කරලා තියෙනවා. අපි අර ඊයේ සිදුවීම නම්ගම් හෙලි කරන්නේ නැතුව අපි කියමු. ඔව්. අපිට දැන් ඊයේ සිදුවීමේ තමයි අපි නිරෝධායනය කරලාට පස්සේ ඇත්තටම මෙතන පොඩි මානසික කාරණා තියෙනවා නජිත්. අපි දින 14ක් නිරෝධායනය කරනකොට ස්වයං රැකියාවක නිරත වෙච්ච පවුලක ගෘහමූලිකයා ස්වයං රැකියාවකින් නම් පවුල නඩත්තු කරන්නේ උට එක සැරේටම පොඩි පීඩනයක් ඇති වෙනවා. මං කොහොමද මේ දින 14 ගේ ඇතුලේ ඉඳගෙන පවුලට කන්න දෙන්නේ කියලා. ඕන් අපිට නගන ප්‍රශ්නේ ඒක තමයි. ඔබතුමා ඇවිල්ලා මං ගේ ඇතුලේ දාලා ගියාට මං කොහොමද මේ පවුල නඩත්තු කරන්නේ කියලා. ඉතින් මෙතන අපේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි රාජ්‍ය නිලධාරීන් අපිට ඒ අවස්ථාවේ සමහරලාට අපිට දෙන්න විසඳුමක් නැහැ. ඉතින් අපි ඕන්ගෙන් අහනවා මානසිකව ඔයාට පුළුවන් ද ඔයාගේ ඥාතියෙකුට කියලා කැම ටිකක් ගෙන්නගෙන මේව කරන්න කියලා. අපි දැන් නිරෝධායන මධ්‍යස්ථානයකට යවන කට්ටියට ඇත්තට මේ කිසිම ගැටලුවක් නැහැ. නිවාස නිරෝධායනය කරන අයගේ පොඩි ගැටලුවක් අපිට තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සිද්ධියත් එක්ක මම කිව්ව රට පුරා මේ ගැළඹිලට ලක් කළා තියෙනවා. ආංගම් ප්‍රදේශයේ දාන ගෙදරකට ගිහිල්ලා තියෙනවා එක කාන්තාවක්. ඒ ගෙදර දානෙට ඇවිල්ලා තියෙනවා 1500කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ ඒවා මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කේ පුරාම මේ දානගෙදරට ආපු අය පැතිරලා ඉන්නේ. ඉතින් අපිට ඒ සියලුම දෙනා අර කාන්තාව රෝගියෙක් නිසා අපිට නිවාස නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි මේ ස්ථාන වලට ගිහිල්ලා නිරෝධායනය කරනකොට අපි ඔන්න ඔය පෞද්ගලික ස්වයං රැකියා කරන අයගේ ලොකු ගැටලුවක් අපිට තියෙනවා. ඒ අනුව තමයි උන් ආවේගශීලී වෙන්නේ. ඉතින් අපි තවමත් ඒකට වැඩ පිළිලක් සොයාගෙන යනවා. අපි එවැනි පවුලක් දවස් 14ක් නිරෝධායනය කරනකොට අපි ගන්න ඕන පියවර මොකක්ද කියලා. ඉතින් අපි සමහර දානපතියන් එහෙම නැත්නම් සමහර ඥාතීන් ඉදිරිපත් වෙන උන්ට ඒ දවස් 14 ආහාර සපයන්නම් කියලා එවැනි පොඩි ගැටලු තියෙනවා. මට හිතෙන්නේ අර Tamanට ඇතිවෙන ඒ කම්පනයත් එක්ක. ඒ වගේම සමහර නිවෙස්වල මට මතකයි ඔය ඔබ ඇහුව ඔය පොල්ලේනි සිද්ධියත් එක්ක අපි ඕන් නිරෝධායන මධ්‍යස්ථානට ගෙනියන එක පවුලක් අපි නිරෝධායන මධ්‍යස්ථානට ගෙනියන ගිහිපෙලා ඒ ගෙදර හිටියා උසස් පෙළ අධ්‍යාපන විභාගෙට ඉදිරිපත් වෙන දරුවෙක් සාමාන්‍ය පෙළ එදින කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අපිට ගෙදරින් යන්න බෑ විභාගෙට ඉදිරිපත් වෙනවා පාඩම් කරන්න ඕන. කොහොමද අපි පොත්පත් තරම් නිරෝධායන මධ්‍යස්ථානයකට යන්නේ කියන එක.
ආති අපේ මගේ සෞඛ්‍ය නිලධාරීතුමන්, ඒ කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මම අපි තුන්දෙනා කතා කරලා ඕන්ගේ හිත හැදුවා. හිත සැනසුවා. අපි යාට කිව්වා ඔයාට ඕන නම් ඕනම පොතක් අපි නිරෝධන මධ්‍යස්ථානට ගෙනල්ලා දෙන්න අපි සූදානම්. ඔබ ඒ ස්ථානට යන්න. ඔබ කිසිම වැරද්දක් කරලා නැහැ. වෙලා තියෙන්නේ මේ වෛරස් රෝගවල හැටි එහෙමයි. වෛරසයක් ශරීරගත වෙන ශ්වසන පද්ධතිය හරහා මේක. ඒ නිසා ඔබ හිත හදාගෙන යන්න කියන එක අපි සම්පූර්ණ ශේෂ්ත්‍රීය මහජන සෞඛ්‍ය පරිසරවරුන් ඒ විදිහට සමතුලිත කරලා තමයි අපි වෙන ස්ථාන වලට යවන්නේ. ඒක නිසා අපේ නිලධාරීන්ගේ ඇත්තටම කැපකිරීමක් තියෙනවා. දැඩි කැපකිරීමක් තියෙනවා. මම විශේෂයෙන්ම රාජිත් කියන්න ඕනම රාජ්‍ය නිලධාරියෙකුට සේවය ආරම්භ කරලා අවසන් කරන ඩියුටි ටයිම් එකක් කියලා එකක් තියෙනවා. නමුත් ගිය ජනවාරි මාසයේ ඉඳලා මම හිතන්නේ අපේ මහජන සෞඛ්‍ය පරිසරවලට එහෙම වෙලාවක් තිබුණේ නැහැ. මට රෑ 3:00ට දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙනවා. මගේ ආයතන ප්‍රධානි, මගේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන් දන්නවා. ඒ සියලු දේවල් වලට අපි නිලධාරීන් යොදවලා තියෙනවා. හිතුවමකද අපි කැප් වෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා ජනතාව කතා කරන්නේ කොතැනටද අපි එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැඩි උනන්දුවක් තිබුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදියට අපේ රාජකාරිය කැප කරලා මේ සමාජයේ මේ ව්‍යසනෙන් බේර ගන්න. ඒ බේර ගන්න කටයුතු කරනකොට අපිට වෙලාවක් කෑම කන වෙලාවක් ඒ කිසි දෙයක් අපිට තිබුණේ නැහැ. අපි මේ ගොඩාක් නිලධාරීන් උදේ පටන් ගත්ත එක නිරාහාරව රෑ 7-8 වෙනකන් වැඩ කරලා තියෙනවා. ඒකෙදි අපිට ගොඩක් වෙලාවට අපේ සෞඛ්‍ය අංශ වලින් අපි ඉහළ නිලධාරීන්ගෙන් අපිට විශාල සහයෝගයක් ලැබුණා. ආරක්ෂක අංශ වලින්, ඒ වගේම පළාතේ පොලිස් නිලධාරීන්ගෙන්, ඒ කියන්නේ පොලිස් ස්ථානපති නිලධාරීන්ගෙන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තැනවල ග්‍රාම නිලධාරීන්, සමුළු සංඝ නිලධාරීන්, ආර්ජ මේ සියලුම නිලධාරීන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒක නිසා තමයි අපි යම් අස්වැසිල්ලක් ලැබුවේ පහුගිය කාලේ මේ ඔක්තෝබර් 3 වෙනිදා පස්සේ තමයි නැවතත් අපි මේ පීඩනයට ලක් වෙලා තියෙන්නේ. ඔබතුමන්ගේ කැපවීම මේ හැම දෙයක් එක්කම රට හොඳ තැනකට ආවා අපි විශ්වාස කරනවා. ඉදිරියේදීත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම නුදුරු දිනකදීම අපිට ඒ සැනසෙල්ල ලබන්න හැකියාව තිබේ කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න තවත් බොහෝ දේ කතා කරන්න අපි සූදානම්. ඔබනාතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ COVID-19 මේ වෛරස ව්‍යාප්තියත් එක්ක කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන වග අපි මැදිරිට ආරාධනා කළේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපතිතුමන්ට මෙන්.එච්. නිහාල් මහත්මයා අපිත් එක්ක අද දවසේ එකතු වෙන්නේ. අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිව්වහම මේ ජනතාවට වඩාත් සමීපයි, ජනතාව අතරට ගිහිල්ලා දැඩි පරිශ්‍රමයක් යොදලා මේ වෛරස ව්‍යාප්තිය මර්ධනය කරන්න එතුමන්ලා සෑහෙන කැපවීමක් කරනවා. නිහාල් මහත්මයා දැන් ඔබතුමන් අර විශේෂම මාතර දිස්ත්‍රික්කය ගැන කතා කරනකොට මාතරට සම්බන්ධ නිසාම මම අහන්න හිතුවේ මේ දැන් පහුගිය කාල සීමාවේදී අපි දැක්කා රට යථා තත්ත්වයට පත් වෙන ක්‍රමක්‍රමයෙන් අර ඔබතුමන් කියපු විදිහටම මේ හැමදාම ලොක්ඩවුන් කරලා තියන්න බෑ. දෛනික ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ. දෛනික ආදායම් ලබන පිරිස් වලට අර සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. අතරදී කර්මාන්ත ශාලාත් බොහෝ පිරිස් කරගෙන යනවා. මේ කර්මාන්ත ශාලාවලත් සේවකයෝ සාමාන්‍යයෙන් මේ බොහෝ පිරිසක් රැකියාවේ නිරත වෙලා ඉන්නවා. කර්මාන්ත ශාලාව වැඩ පටන් ගත්තොත් තමයි මේ අයගේ පවුල් වලට ආදායම ලැබෙන්නේ. දැන් පහුගිය කාලේ කොහොමද ඔබතුමන් නියෝජනය කරන ප්‍රදේශයේ අර සංචාරක කර්මාන්තයත් බහුලව දකින්න තියෙනවා. කර්මාන්ත ශාලාත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත් වෙලා මේ පිරිස් වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ කොහොමද? අර ඔබතුමන් කියපු අර මේ මාර්ගෝපදේශ වලට අනුව ඒ ආයතන කටයුතු කළාද? මාතර පැත්තේ එහෙම. ඇත්තටම නජිත් අපිට ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අපිට සෞඛ්‍ය මාර්ගදර්ශක ලැබුණා. අපේ දිස්ත්‍රික්කයේ ඉන්න අපිට දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ලා සෞඛ්‍ය අධිකාරීතුමන්ලාගේ අපි අනුදැනුම් මත මේ සියලුම ආයතන වලට අපි සෞඛ්‍ය මාර්ගදර්ශක නිකුත් කරා. නිකුත් කළා අපි කිව්වා ඔබ කරන කැපකිරීම තමයි ඔබගේ ආයතනයේ වැඩ පටන් ගන්න තියෙන ප්‍රධානම කරුණ. ඔබ මේ සෞඛ්‍ය මාර්ගදර්ශක ඔබේ ආයතනයට කොහොමද ආදේශ කරගන්නේ? ඒ අනුව තමයි ඔබට මේ ආයතන විවෘත කරන්න පුළුවන් කියලා. කියන්න සතුටුයි. අපිට බොහෝ ආයතන වල අපි ඔබ වැඩපිළිවෙලක් හදන්න. මේ සෞඛ්‍ය මාර්ගදර්ශකවලට ගැළපෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න. ඒ වැඩපිළිවෙල හදලා අපිට ඉදිරිපත් කරන්න. අපි සෞඛ්‍ය අංශ විදිහට ආරක්ෂක අංශ විදිහට රජයක් විදිහට අපි සෑහීමකටපත් වෙනවා නම් ඔබගේ ආයතනය අරින්න අපි ඔබට අවස්ථාව දෙන්න කියලා. කියන්න සතුටුයි නජිත්. එක ලංකාවේ තියෙන විදේශයට මේ භාණ්ඩ සපයන ආයතනයක් මගේ වැඩ කරන කොට්ටාසේ ඕන් ඉතාමත්ම කාර්යක්ෂම වැඩපිළිවෙලක් හදලා තිබුණා. දැන් අපි කියනවා මේ මීටරයක දුර තමයි තියාගන්න ඕනේ සෝෂල් ඩිස්ටන්ස් එක අපි මීටරයක් කියලා. හැබැයි උන් ලස්සනට මීටර දෙකක් දුර තියෙන විදිහට තමන්ගේ සේවකයන් නොදන්න විදිහට උන් වැඩපිළිවෙලක් හැදුවා. ඔබ දන්නවා අපි හැම
දොරක්ම අපි අරින්න කියන්නේ වැලිමිටෙන් හරි උරහිසෙන් හරි අරගෙන ඉන්න කියලා. හැබැයි අපි ඇතුළට ආවට පස්සේ අපිට එළියට යන්න ක්‍රමයක් නැහැ. ඕන් ඒකට වැඩපිළිවෙලක් හදලා තිබුණා. පුට් හැන්ඩ්ලයක් හයි කරලා තිබුණා කකුලෙන් ඇරලා උරහිසෙන් අයින් කරගෙන යන්නේ. ඒ කියන්නේ ඕන් ටච් වෙන ස්ථාන පුළුවන් තරම් අල්ලන ස්ථාන අවම වෙන විදිහට ඕන් වැඩපිළිවෙල හදලා තිබුණා. ඕන්ගේ පොඩි පොඩි මීටින් තියෙන එක එක සෙක්ෂන් වල ඕන් හරි ලස්සනට සැලසුම් කරලා තිබුණා. ඒ මීටින් එකේ කතා කරන ප්‍රධානී එක තැනක ඉන්නකොට අනිත් පුජ්‍යලයන් අතර නියමිත දුර තියලා මුඛාවරණ පැළඳලා ඉන්න පුළුවන් විදිහට ඕන් ලකුණු කරලා ඒ අංශ වෙන වෙනම සැලසුම් කරලා තිබුණා. මේ වැඩපිළිවෙල හදලා ඕන් මට වීඩියෝ ක්ලිප් එකක් ඉදිරිපත් කරා. මම මේක අරන් ගිහලා මගේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන් ඉන්න සෞඛ්‍ය නිලධාරීතුමන්ලා ඉන්න මේක තුල අපි අපේ සෞඛ්‍ය නිලධාරීතුමත් එක්ක එකතු වෙලා ගිහලා මේක ඉදිරිපත් කරා. එතෙන්දි මගේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන් කිව්වේ මේ කියන කාරණය බිම් මට්ටමේ තියනවාද කියලා අපි බලන්න ඕනේ කියලා. අපි ඇත්තට මගේ නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන් ඇවිල්ලා ආයතනය තුල ඇවිදලා බැලුවා මේ ආයතනයේ අපිට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මේක තුල තියනවාද කියලා. ඇත්තට වුන් තාම සතුටු වුණා. සතුටු වෙලා අපිට ඔවුන්ගේ නිර්දේශ ලබා දුන්නා මේ ආයතනයේ ඒ වෙලාවේ සෞඛ්‍ය මාර්ගදර්ශක වලට අනුව ආරම්භ කරන්න පුළුවන් සේවකයන් සංඛ්‍යාවෙන් වැඩේ ආරම්භ කරන්න කියලා. ඉතින් අපි එදා හරියට සතුටු වුණා. අපේ රටේට ලොකු විදේශ ආදාය විනිමයක් උපයලා දෙන ආයතනයක වැඩ අපි මේ කොවිඩ් සමනය වෙලා යන කාලේ ආරම්භ කරන්න ලැබීම ගැන. ඒකත් එක්ක ඔබ කිව්වා අපේ මම වැඩ කරන කොට්ටාසේ සංචාරක හෝටල් 400 ගණක් විතර තියෙනවා. විදේශිකයන් පැමිණෙන. මාතර ප්‍රදේශයේ කියන්නේ වැලිගම සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශය. ඉතින් මේ වයි විශාල මේ ජාත්‍යන්තර සංචාරක හෝටල් තියෙනවා. එක ආයතනයක් අපිට ඉදිරිපත් කරා ඔවුන්ගේ සේවකයන් යොදාගෙන මට ඇත්තට මේ ආයතනයේ නම කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ සේවකයන් යොදාගෙන ඔවුන් වීඩියෝ ක්ලිප් එකක් නිර්මාණය කරා ඔවුන්ගේ ආයතනයේට සංචාරකයෙක් දේශීය විදේශීය සංචාරකයෙක් කෙනෙකුට අපි මෙන්න මේ වැඩපිළිවෙල තමයි අපි ඉදිරිපත් කරන්න කියලා. මම දැන් ඒක බලලා මං ඇහුවා මේක බිමේ පැලවෙලා තියෙන්නේ කියලා. මට කිව්වා ඔබතුමන් ඇවිල්ලා අපේ හෝටලේ තුල අන්න ඔය කියන සියලු මාංශ අපි ස්ථාපිත කරලා තියෙන කියලා. ඒ කියන්නේ හෝටලෙට ඇතුල් වෙන තැන ඉඳලා ඒ ඔවුන්ගේ ආපනශාලා අනිත් සියලුම ඔවුන් නවාතැන් ගන්න කාමරේ සියල්ල මම ඇත්තට මේ ගැන සතුටු වෙලා මගේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ට සෞඛ්‍ය නිලධාරීතුමන්ට ආරාධනා කරා මොවුන් මෙන්න මේ වගේ දෙයක් හදලා තියෙනවා සර් ඇවිල්ලා මේක බලලා මේක අපි සෑහීමකටපත් වෙන උන්ට මේ හෝටලේ වැඩ ආරම්භ කරන්න අවස්ථාව දෙමු කියලා. ඇත්තටම අපේ ඉන්න CCP මැඩම් කෙනෙක් හිටියේ ඒ කාලේ මැඩම් සහ සර්වි තව සෞඛ්‍ය නිලධාරීතුමන් ඇවිල්ලා අපි උන්ට පුළුල් තිරවල දාලා පෙන්නුවා. ඒකේ හෝටලේ සේවකයෝ තමයි මේ එන්නේ සංචාරක විදියට. ආවට පස්සේ මේ ක්‍රියාවලියේ සෞඛ්‍ය මාර්ගදේශ ඔවුන් අනුගමනය කරන පිළිවෙල ඉදිරිපත් කරා. ඇත්තටම එදා අපේ පොඩි නිවැරදි කිරීම තිබුණා අපේ CCP මැඩම් සර්වි එක දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමනි කරලා අපි ඒ හෝටලේ වැඩ ආරම්භ කරා. ඉතින් අපි එදත් හරියට සතුටු වුණා. අපි සෞඛ්‍ය සේවකයන් විදියට අපි නිසි මඟ පෙන්වීම කරොත් මේ ආයතන වලට ඕන් ඒවා අනුගමනය කරමින් කොවිඩ්ත් පාලනය කරගෙන කොවිඩ් එක ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ සතුට භුක්ති විඳින්න අපි ඉස්සරහට ආවා මේ පොඩි සිද්ධිය වෙනකන්. ඇත්තටම මේ එතනින් නැවතුනේ නෑ. අපි ඕන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා අපි මේ සංචාරක ශාස්ත්‍රයේ අනිත් හෝටල් වල වැඩ ආරම්භ කරගෙන යන අතරතුර තමයි මේ සිද්ධිය මතුවනේ. මම හිතනවා ඔබතුමන්ලා මේ සිද්ධිය ඇති වෙන කලින් දවසෙත් අර දේශනාවකට සහභාගී වුණා. ඔව්. මම ඊට කලින් දවසේ මට ආරාධනයක් ලැබුණේ ඒකේ ප්‍රධාන සංචාරක හෝටලයකින් දැන් පොඩ්ඩක් මේ කට්ටිය කොවිඩ් ගැන තියෙන අවධානය අඩුයි. ඔබතුමන්ලා ඇවිල්ලා නැවතත් අපේ සේවක පිරිස දැනුවත් කරන්න කියලා. මම ඒ කොට්ටාසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාත් එක්ක හවස 5ට තමයි දේශනෙට ගියේ. දේශනෙට ගිහිල්ලා මම කිව්වේ ඔබ ඉදිරියේ සිට ගන්න හැම කෙනෙක්ම කොවිඩ් අවදානමත් තියෙන පුජ්‍යලයක් කියලා හිතාගෙන ඔබ කටයුතු කරන්න. ඒ නිසා ඔබ නියමිත සමාජ දුරස්ථභාවය තියාගන්න. ඔබ මුවාවරණ නිසි ආකාරයෙන් පළඳින්න. ඔවුන් අල්ලන මොනවද හරි දෙයක් ඇල්ලුවොතින් ඔබ විසබීජනාශයක් යොදා අත්සෝදන්න මේ පණිවිඩ ටික මම ඍජුවම දුන්නා. ඒ කාරණාව මේ රටේ හැම ජනතාවටම පොදුයි. රටේ ජනතාවට ওই කාරණාව පොදුයි. අපි නැවතත් කියමු අර මේ තමුන් ඉස්සරහා ඉන්න කෙනෙක් සැකකරුවෙක් විදිහට හිතන්න කියලා තමයි ඔබතුමන් කියන්නේ. මැජිත් මේක ඇත්තටම අපි මේ කාරණේ පණිවිඩේ පැහැදිලිවම දෙන්න ඕන. මේකේ කාරණා කීපයක් තියෙනවා ඒකත් එක්ක. මම කිව්වේ කිසිම විදියකින් Tamanට හදිසි අවශ්‍යතාවයක් නැත්නම් Tamanගේ ආයතනයෙන් නිවසෙන ආයතනයෙන් මම කිව්වේ ගොඩක් අය දැන් කර්මාන්තශාලාවල හෝටල් ශාස්ත්‍රයේ වැඩ කරන අයට ඒ ආයතනය තුලම දීලා තියෙනවා නවාතැන් පාස්. ඒ නිසා කිසිම විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් අපි කිව්වේ එතනින් එළියට යන්න එපා.
ඒ යනවනම් ඔය කියන සෞඛ්‍ය මාර්ගදෝෂ පිළිපදින කියලා එකක් තමයි අනිවාර්යයෙන්ම මුවාවරණය. තමන්ගේ පර්ස් එක තමන්ගේ අතට ගන්න පුළුවන් නම් බෑග් එක අතට ගන්න පුළුවන් නම් මම හිතන්නේ තවත් අපේ ආභරණයක් විදිහට මුවාවරණයක් ගන්න වෙනවා. හේතුව සමාජය තුළ කාගෙත් ළඟ තියෙනවත් දන්නේ අපේ මේ විස බීජ ශරීරගත වෙලා. දැන් ඔබට තේරෙන්නේ නැති පහුගිය කාලේ මේ බ්‍රැන්ඩෙක් ආයතනය ලංකාව පුරාම ඇවිදලා තියෙනවා. ඒ අපේ ප්‍රදේශෙත් ඇවිදලා තියෙනවා. ඉතින් ඒ පුජ්‍යලෝ කවුද කියලා අපි දන්න නිසා මේක ගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපේ ගමන නිමා කරන්න ඉස්සෙල්ලත් අපිට පුළුවන් නම් විනාඩි 20කට සැරයක්වත් දෑත් පිරිසිදු කරන. ඒ කියන්නේ මම දැකලා තියෙනවා බොහෝ පෞද්ගලික ආයතනවල රාජ්‍ය ආයතනවල දැන් හයි කරලා තියෙනවා වෙනමම සිංක් හයි කරලා විස බීජ නාශක තියෙන. එහෙම පිරිසිදු කරන්න බලා. එහෙම බැරි නම් අඩුම ගානේ නිවසට ඇතුල් වෙනකොටවත් අඩුම ගානේ තමන්ගේ දෑත් පිරිසිදු කරගන්න ඕනේ. එතකොට මම කිව්වා අවශ්‍යතාවයක් අත්‍යවශ්‍යතාවයක් තියෙන තමයි එළියට යන්න ඕන. ඒ යනවනම් මුඛාවරණයක් පළඳින්න ඕන. ඊට පස්සේ යනකොට පුජ්‍යල දුරස්ථභාවය පුළුවන් තරම් තියාගන්න උත්සාහ කරන්න ඕන. දෑත් පිරිසුදු කරගන්න ඕන. අනිත් එක තමයි අපේ රටේ පුජ්‍යලයන්ගේ පුරුද්දක් වෙලා තියෙනවා. ඉහළ නිල තනතුරු දරනත් මම දැකලා තියෙනවා. සාමාන්‍ය වෙලාවට කටේ ඇඟිල්ල ගහනවා, නහය ඇඟිල්ල ගහනවා, මූණ අත ගන්නවා. මේ කොවිඩ් එක ඒ සියල්ලෙම මිදෙන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් මේ කොවිඩ් ශ්වසන පද්ධතිය හරහා මුඛය හරහා ශරීරගත වෙන එක බොහෝ දුරට පාලනය කරන්න. ඔය පණිවිඩ ටික තමයි මම ඒ හෝටලේ අපේ කාර්ය මණ්ඩලයට දුන්නේ. දීලා ඊට පහුවෙන්ද උදේ වෙනකොට තමයි මේ මම දෙවෙනිද තමයි මේ දේශනය කරන්නේ. තුන්වෙනිද උදේ වෙනකොට තමයි අපිට මේ සිද්ධිය වාර්තා වෙන්නේ. ඒතර මගේ ළඟ හිටු මගේ කොට්ටාසි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මට කියනවා සර් දීපු දේශනේ ප්‍රතිඵල අන්න දැන් සමාජයෙන් මතුවලා තියෙන කියලා. ඒ නිසා මම ඊටමත් බැගෑපත් ඉල්ලන්නේ ජනතාවගෙන් පුළුවන් තරම් තමන් නිවසින් බැහැරට යන හැම අවස්ථාවකම සෞඛ්‍ය මාර්ගදර්ශනයේ අපි කියපු කුඩා කාරණා ටික ඉෂ්ට කරන්න. එහෙම වුණොත් ඔබ අපිත් එක්ක එකතු වෙනා කියලා අපි හිතන්නේ එක මාස්කයක් දාන එළියට බහිනවා කියන්නේ ඔබ කොවිඩ් පාලනයට ලොකු දායකත්වයක් දෙනවා කියන්නේ. පහුගිය කාලේ නිහල් මහත්මයා අපි දැකපු දෙයක් තමයි අර ලැබිච්ච අසීමිත නිදහසත් එක්ක දැන් මුළු මහත් ලෝකයේම අපි ඒ වෙනකොටත් දන්නවා මේ කොවිඩ් වසංගතයක් වෙලා ඉවරයි. ඇමරිකාවට ඉන්දියාවට ගැලවෙන්න බැරි තරමට මේක වසංගතයක් වුණා. හැබැයි අපේ රටේ අර මූලිකවම ගත්ත ක්‍රියාමාර්ග හින්දා මේ දේ පාලනය වුණා. අර අවසානයේදී අර විදේශ රටවලින් ඉඳන් පැමිණෙන පිරිස් වලට පමණක් මේ වසංගතේ සීමා වුණා. කොහොමුණත් අර ජනතාවගේ නොසලකිලිමත්කම හින්දා තමයි මේ දේ දැන් මේ විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. අපි කතා කරමු දැන් අර මේ ෆේස් මාස්ක් එහෙම නැත්නම් මුඛ ආවරණ පළඳිනකොට නිවැරදි ක්‍රම අනුගමනය කරන්න ඕනේ. අර ඔබතුමන් කලිනුත් සඳහන් කළා මේ දේ දාන්නේ අර මේ නහය පල්ලෙහාට නෙවෙයි මුඛ ආවරණ පාවිච්චි කරනකොට. අපි සෞඛ්‍ය මූලික උපාය මාර්ග ටිකක් කියමු. ඔව්. ඇත්තට මේ මුඛ ආවරණ ගොඩක් වෙලාවට දැන් වෙලා තියෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ආරක්ෂක අංශ නිලධාරියෙක් දැක්කට පස්සේ මුඛයට පළඳ ගන්න ක්‍රමයක් නැහැ දැන් සිද්ධ වෙලා තියෙනවා. අර පොලිසිය ඉස්සර පොලිස් නිලධාරි මහතුරු දැක්කම හෙල්මට් එක පළඳිනවා වගේ වෙලා දැන් මුඛ ආවරණය. මම කියන්නේ ඒක එහෙමනම් ජනතාව මේ මුඛ ආවරණ දාන්න ඇත්තට මේ මුඛ ආවරණ වලින් ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඒ නිසා ඔබගේ හිතට ඇති වෙන්න ඕන නිවැරදි විදියට මුඛ ආවරණ පළඳින්න. ගොඩක් අයගේ මුඛේ වැහිලා නහය විවෘතයි. ඉතින් එහෙම මුඛ ආවරණ පළඳින්න. ගොඩක් අයගේ මේ නිකට තමයි මේ මුඛ ආවරණේ තියෙන්නේ. ඒ කියන්නේ ඔහු මුඛ ආවරණයක් පළඳින බව විතරයි අපිට පෙන්වන්නේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදිව මුඛ ආවරණය පළඳිනවා නහයත් කටත් ආවරණය වෙන විදිහට තමයි මුඛ ආවරණය පළඳින්නේ. අර මේක ආභරණයක් විදිහට පාවිච්චි කරන්න කියලා ඔබතුමන් කලින් කිව්වේ. ඔව් ඒක තමයි මම කිය ආභරණයක් විදිහට මම කියන්නේ දැන් අපි එළියට බහිනවා නම් අපි නොදන්න නුහුරු ස්ථානයකට යනවා අනිවාර්යයෙන්ම මේක ආභරණයක් විදිහට පැළඳගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕන අපේ මේ කොරෝනා වෛරසය පාලනය වෙනකන්. ඒක නිසා මේක පළඳින නිසි ක්‍රමවේද තියෙනවා. ඒ පිළිබඳව ඇත්තටම දැනුවත් කරලා තියෙනවා ජනතාව. මම විශේෂයෙන්ම කියන්නේ තමන් නිවසෙන් එළියට ගිහිල්ලා නිවසට එනකම්ම නිවැරදි ආකාරයෙන් මුඛ ආවරණය පළඳින්න ඕන. තමන්ගේ ශ්වසන පද්ධතිය සහ මුඛය දෙකම ආවරණය වෙන විදියට. දැන් මේ මොහොතේ අපි අර ඉන්නේ ටිකක් අර අභියෝගාත්මක කාල සීමාවක විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ ආයතනයේ සිදුවීමත් එක්ක රට පුරා ආශ්‍රිතයන් වාර්තා වුණා. සමහර අයට අර අපි කියන්නේ කොවිඩ් පොසිටිව් නැත්නම් මේ කොවිඩ් 19 වෛරසයේ ශරීරගත වෙලා ඉන්න පිරිසකුත් ඔය අතර ඉන්නවා. දැන් අර කොවිඩ් ආසාදනය වෙච්ච කෙනා අපිට හඳුන ගන්න බැහැනේ. ඔව්. ඒ තමයි තත්ත්වය. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ කටයුතුත් එක්ක කොහොමද ජනතාව විදිහට අපි තව තවත් ආරක්ෂිත වෙන්නේ? මොන වගේ ක්‍රම දනුගමනය කරන්න ඕනේ? ඇත්තටම දැන් අද මම හිතන්නේ අද වෙනකොට
ඒ මිනුවන්ගොඩ දිවුලපිටිය ඇඳිරිනීති බල ප්‍රදේශවල හිටන් ඔවුන් දින 4ක් විතර දැන් නිවසේ හිර වෙලා ඉඳලා උන්ට තියෙනවා ගොඩක් වෙලාවට අපි බෙහෙත් අවශ්‍යතාවයන් තියෙන වැඩි හිටියන් ඉන්න නිවෙස් වලට. ඒ කියන්නේ ආහාර අවශ්‍යතාවයන් තියෙනවා. දැන් රට ඒ කට්ටියට අවශ්‍යතාවයන් සඳහා අද හෙට විවෘත කරන්න පුළුවන්. එතන මේ එන හැම කෙනෙක්ම එක පුජ්‍යලයක් නිවසෙන් එන්න පුළුවන් නම් තමන්ගේ අවශ්‍යතාවය බෙහෙත් ආහාර මේ සියලු දේවල් අරගෙන එක පුජ්‍යලයක් විතරක් නිවසින් බැහැරට ඇවිල්ලා ඕන්ට දීපු මේක chance එකක් කියලා හිතන්නේ නැතුව ඒ ප්‍රදේශයේම ඇවිදින chance එකක් නෙවෙයි. තමන්ට ආහාර ගන්න ඕන නම් නිවසින්දලා ආහාර ගන්න වෙළෙන්සැලට පමණයි එන්න ඕන. ඇවිල්ලා උන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම බෙහෙත් ගන්නම් පාමසියට පමණයි එන්න ඕන. ඒ විදිහට වුන් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මුඛාවරණ පැළඳලා ඇවිල්ලා ඒ ස්ථානවල තියෙන දෑත් පිරිසුදු කරගන්න විස බීජනාශක දෑත් පිරිසුදු කරගෙන ඒ ආයතන වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ නිවස කරා ගිහිල්ලා ඇතර නිවස කරා ගියාට පස්සේ දෑත් පිරිසුදු කරගෙන පුළුවන් නම් තමන් ඇඳගෙන ආපු ඇඳුම් හිටන් එළියෙන් ඉවත් කරලා පිරිසුදු වෙලා නිවස ඇතුළට යන්න පුළුවන් නම් අපිට මේක පාලනය කරගන්න ගොඩක් පහසුයි. මේක නිහල් මහත්මයා අර මේ දැන් ඊයේ දවසේදී ප්‍රවෘත්ති වාර්තා පළ වුණා. අද දවසේදී මේ පිරිස් වලට අවස්ථාව ලබා දෙනවා මේ ෆාමසි ඖෂධාල විසල් වෙත ගමන් කරන ඒ අවස්ථාවේදී අර අපි දකින්න ඕනේ සහ අනුගමනය කරන්න ඕන දේවල් තමයි ඔබතුමන් ඔය සඳහන් කරේ අර දුරස්ථභාවය තියාගන්න එක බොහොම වැදගත්. ඔව්. ඒ විතරක් නෙමෙයි ඇත්තටම වුන් හිතනවා මේක මේ විවෘත කරාට පස්සේ මේ රටේ සම්පූර්ණ ආහාර අවසන් වෙයි බෙහෙත් අවසන් වෙයි කියලා. එවැනි සිතුවිල්ලෙන් ඕන්ට ඒ ස්ථාන වලට ආවට පස්සේ පුජ්‍යල දුරස්ථභාවය අමතක වෙනවා. ඒ වගේම මුඛාවරණ අමතක වෙනවා. දෑත් පිරිසුදු කරගන්නේ අමතක වෙනවා. හැබැයි මේක අපි තමන්ගේ දවසේ ක්‍රියාවක් විදිහට මේක ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මම හිතන්නේ එළියට ඇවිල්ලා ගියත් බොහෝ දුරට මේ විස බීජ ශරීරගත වෙන එක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම රටේ සමස්ත ජනතාව පහුගිය දවස්වල මට කාර්යාලයට ලැබිච්ච දුරකථන ඇමතුම් වලින් ලැබිච්ච පණිඩයක් තමයි උපකාරක පන්ති. උපකාරක පන්තිවල ඉන්න දරුවෝ මේක සාමාන්‍යයෙන් මුවාරණ පළඳින එක නිකන් උන් විනෝදාංශයට වගේ කරන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම අපේ ගුරු බෞතුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ උපකාරක පන්ති මේ දවස්වල අපි නතර කරලා තියෙන නමුත් ආරම්භ කරපු අවස්ථාවල වුණත් ඇත්තටම ඕන්ට පුළුවන් නම් තමන්ගේ ළඟට එන දරුවගේ මුඛාවරණය පැළඳලා ඕන්ට අවශ්‍ය උපදෙස් ටික දීලා මේ කටයුතු කරන අපිට ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේම පෞද්ගලික වස් රථවල මම පහුගිය දවස්වල මමත් දුම්රියෙන් ගමන් කර අවස්ථාවක් තිබුණා. තවමත් බොහෝ අය දුම්රියට ගොඩ වෙනවා මුවාවරණ නැතුව. ඉතින් ඒක නිසා හැමෝම Taman සමාජයේ අනෙත් ඈත් එක්ක එකතු වෙන හැම අවස්ථාවකදීම මේ තියෙන සෞඛ්‍ය මාර්ගදර්ශන පිළිපදිනවා නම් අපිට අනාගතයේ යම් දවසක මේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා තරණ කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාගේම කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. අපි දන්න ඇත්ත කාරණාව සත්‍ය කාරණාව මේ වසංගතයේ දැන්ම අවසන් වෙන එකක් නැහැ. තව අවුරුද්දක් එකමාරක් යයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. ඒ හින්දා කොරෝනාත් එක්ක ජීවත් වෙන්න අපි දැන් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒ බව තමයි එතුමන් සඳහන් කළේ. අපි තව බොහෝ දේ තියෙනවා කතා කරන්න. ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම COVID-19 මේ අලුත් රැල්ලත් එක්ක කොහොමද අපි ජන ජීවිත ගත කරන්නේ කොයි ආකාරයෙන්ද අපි ආරක්ෂිතව ඉදිරි කාල සීමාවෙදී ජීවත් වෙන්නේ කියන වග අපි මැදිරිට ආරාධනා කළේ මේ පිළිබඳව කතා කරන්න ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපතිතුමන්ට MNH නිහල් මහත්මයා අපිත් එක්ක එකතු වෙන්නේ. නිහල් මහත්මයා මේ දැන් අපි හැමතිස්සෙම COVID-19 මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ගැන කතා කරනවා ආරක්ෂාකාරීව ගත කරන්නේ කොහොමද කියන දේ ගැන කතා කරනවා. හැබැයි අපිට ඔය අතරදී තවත් සමහර මේ බෝ වෙන රෝග බෝ නොවන රෝග ගැන අවධානය අඩු වෙලා තියෙනවා. ඩෙන්ගු රෝගී ගත්තොත් එහෙම දැන් මේ අවුරුද්දේදී 30 දෙනෙක් විතර මිය ගිහිල්ලා තියෙනවා. 10000කට වැඩි පිරිසක් ඩෙන්ගු ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. අපි අර ඩෙන්ගු වලට දැන් අවධානය යොමු කරනවා අඩුද මේ කොරෝනා හින්දා? ඇත්තටම දැන් මේ පහුගිය කාලය තුලම ඒ කියන්නේ ජනවාරි මාසයේ ඉඳලම මේ කාලය තුල ඇත්තටම මේ පිළිබඳව අපිට ලොකුම ගැටලු වෙලා තිබුණේ මේ ෂණිකව වර්ධනය වෙන මේ කොරෝනා වෛරසය. ඒකත් එක්ක ඔබ කියන දේ ඇත්ත. ඩෙන්ගු පිළිබඳ අවධානය යම් විදියකින් යම් අඩුවීමක් තිබුණා. නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝගාංශය ඔබ දන්නවා ඇති ලබන සතිය අපි ඩෙන්ගු මර්ධන සතියක් තමයි අපි ප්‍රකාශයට පත් කරලා තිබුණේ. ඒ අනුව අපි වැඩ සටහන් සැලසුම් කරලා තිබුණා. ගෙන්ගෙට ගිහිල්ලා පරීක්ෂා කරන්න, වැඩබිම් පරීක්ෂා කරන්න, රාජ්‍ය ආයතන පරීක්ෂා කරන්න අපිට නිසි වැඩපිළිවෙලක් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්
වසංගත රෝග අංශයෙන් සැලසුම් කරලා අපේ වෙල තිබුණා. ඒ අනුව අපි වැඩසටහන් සැලසුම් කරලා අපේ ආයතන වල දැනුම් දුන්නා. අපි මෙන්න මේ වැඩසටහන් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා කියලා. මම දන්නේ ඒක ඉදිරියේදී ඒ සතිය තුළ ඩෙන්ගු මර්ධන සතිය ක්‍රියාත්මක කරයිද කියලා. හැබැයි දෙපාර්තමේන්තුවක් ඉදිරියට රජයක් ඉදිරියට අමතක කරලා තිබුණේ නැහැ. හැබැයි ජනතාවට නම් ඒක අමතක කරලා තියෙන කොටක්. අර ජනතාව අමතක කරපු කාරණේ තමයි මේ අර ඩෙන්ගු මදුරටත් කොරෝනා හැදුනත් කියලා තමයි ජනතාව හිතාගෙන ඩෙන්ගු පිළිබඳව ජනතාව අමතක කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි ශේෂ්ත්‍රය යොදලා තියෙනවා. ඇත්තටම ශේෂ්ත්‍ර මේ නිලධාරීන් අපේ මහජන සෞඛ්‍ය පරිශරුන්ගේ අධීක්ෂණය යටතේ අපිට නිරන්තරයෙන්ම අපි ඒ නිවෙස් පරීක්ෂා කිරීමේදී අපිට ලැබෙනවා රතු නිවේදන. මම කාර්යාලයේ ඉන්න නිසා මම දන්නවා මගේ ආයතන ප්‍රධානයාට හෝ මගේ ළඟට ලැබෙන රතු නිවේදන. ඒ කියන්නේ බොහෝ අවදානම් ස්ථාන ශේෂ්ත්‍රයේ තියෙන බව අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම විවිධ කීට විද්‍යා පරීක්ෂණ වලින් මේ මදුරු ගණත්තේ වැඩි වෙලා කියලා අපිට හඳුනගෙන අපිට ඒවා අපේ කාර්යාලයෙත් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි පහුගිය කාලය තුල අර පොඩි අස්වැසිල්ලක් ලැබපු කාලය තුල අපි මර්ධන වැඩසටහන් ශ්‍රමදාන වැඩසටහන් අපේ ආයතන මැදිහත් වෙලා අපි කරලා තියෙනවා. මම ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ ඔබට තියෙන සුළු කාරණයයි ඔබගේ නිවස සහ ගමන් ගෙවත්ත තමන්ගේ කාර්යාලය ආයතනය වැඩබිම සතියකට දවසක් කණ්ඩායම යොදලා ඩෙන්ගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන නිවැරදි කරන්න. ඒකෙන් අපිට බොහෝ දුරට අපි ඩෙන්ගු පාලනයට ලොකු පිටුවහලක් කරගන්න පුළුවන්. හොඳයි, මේ කාල සීමාවේදී ඩෙන්ගු රෝගය ගැනත් ඔබ අමතක කරන්න එපා. ඒ බව තමයි තුමන් සඳහන් කළේ. ඔය අතරේ දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් ටිකක් අඩුවක් වගේ නිහල් මහත්මයා. හේතුව රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේට කොහෙන්ද මේ කොරෝනා ආසාදිතෙක් ආවේ, කොහොමද මේකේ රෝගයේ ව්‍යාප්තියේ සුළමුල කොහොමද? විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ පෙරේද දවසලත් යුද හමුදාපතිතුමන්ගෙන් පවා අහනවා මේ කරුණ සම්බන්ධයෙන්. හැබැයි එතුමත් පළ කළේ අර මේ තාමත් මේ මූලාශ්‍රය හොයාගන්න බැහැ. බොහොම අසීරුයි. මොකද රෝගීන් ප්‍රමාණය වැඩි. ඔබතුමන් විශ්වාස කරන්නේ කොයි විදිහට හැදෙන්නේ නැද්ද? තාම හොයාගෙන නැද්ද? මොකක්ද ඇත්ත නැත්ත? ඇත්තටම අජිත් දැන් ඔය මේ කාරණේ සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ හමු වෙන්නේ කාන්තාවගෙන්නේ. ඒ රෝහලේ PCR පරීක්ෂණ භාජනය කරපු කාන්තාව මේ රෝගයට මේ රෝගියෙක් කියලා වාර්තා වීමත් එක තමයි තියෙන්නේ. හැබැයි ඇයවත් කියන්නේ ඇයට කොහෙන්ද රෝගය ආවේ කියලා. ඇය කියන්නේ ඒ ආයතනය තුල ඇයට කලින් මේ රෝග ලක්ෂණ තියෙන අය ගොඩක් හිටියා කියලා. ඒ නිසා අපි තවමත් මේ මූලාශ්‍රය හොයාගෙන යනවා. හැබැයි ඉතින් මේ මූලාශ්‍රය දැන් මට හිතෙනවා ඇත්තටම සොයලා ප්‍රතිඵලයක් තියෙනවද කියලා. මේ මූලාශ්‍රය අපි හොයාගන්න ඕන ඊළඟට මෙවැනි ස්ථානයක මෙවැනි ආයතනයක මෙවැනි කටයුත්තක් වුණොත් කොහොමද පාලනය කරන්න කියලා දැනගන්න විතරයි. නැත්නම් දැන් මූලාශ්‍රය හොයාගෙන ගියා කියලා වෙන්න ඕන හානිය වෙලා ඉවරයි අපිට දැන්. ඒක නිසා අපි අනිත් ආයතන වලට කියන්න ඕන තමන්ගේ ආයතනය තුළ නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන මේ කොරෝනා මර්ධනය සඳහා. ඒ වගේම මේ ආයතනය තුළ අපි නිලධාරීන් පරීක්ෂාවට භාජනය කරාට පස්සේ අපිට තව මේ කර්මාන්තශාලාවල දැනෙන දේ තමයි වාතයේ සංසරණය වෙන විදියට ඇත්තට මේවා දැන් ඉදිරියේදී සැලසුම් කරන්න. සමහර ඒවා සංගෘත නිවාස තුළ තමයි මේවා තියෙන්නේ. වෙන ස්ථාන තියෙනවා නම් අර වැහිලා තියෙන්නේ නේද? වෛරස් ඇතුළට આવොත් එළියට යන විදිහ. එළියට යන විදියක් නැහැ. අනිත් සියලුම අයට මේ රෝගයට ගොදුරු වෙලා තමයි මේ වෙන්නේ. උන්ගේ පුජ්‍යල දුරස්ථභාවය සමහරලාට නිසි ආකාරයෙන් නැහැ. මුඛ ආවරණ පළඳින්නේ නැහැ. ඉතින් ඕන ආයතනය තුළට ආවට පස්සේ ඉතින් නිදහස් පරිසරයකට ආව විදිහට තමයි උන්ට දැනෙන්නේ. මෙවැනි ආයතන වල තුළට අපි යනකොට දැනෙනවා අපි ඇතුල් වෙනකොටම දුවවල ගිහලා හෑන්ඩ් බෑග් එකකින් අරගෙන මුඛ ආවරණ දාගන්නවා. එහෙම නිකට තියෙනවා නම් මූණ දාන්න. ඇත්තට එහෙම නැතුව මේ ආයතනය තුළ කවුරු හරි මේ පිළිබඳව පරීක්ෂාවට පත් කරලා හරි යම් නිලධාරියෙක් එහෙම නැත්නම් විටින් විට උන්ට පුළුවන් නම් නිවේදනයක් නිකුත් කරන්න මුඛාවරණ පළඳින්න දෑත් පිරිසිදු කරන්න කියලා අපේ ජනතාවට නිතර මතක් කරන්න ඕන ගතියක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මෙවැනි ආයතන තුළ ඒවා පරීක්ෂා කරන්න අපි දන්නවා එතන ඒ සුපර්වයිසර්වරුන් ඉන්න උන්ට පුළුවන් මේ කාර්යය කරන්න. ඒක නිසා එකක් තමයි ආයතනයේ ඉන්න ප්‍රධානීන් විදියට එතන කොවිඩ් මර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න ඕන. ඒ වගේම ඉන්න සේවකයෝන්ගේ සෞඛ්‍ය මාර්ගදර්ශක පිළිපදින්න දැනුවත් කරන්න නිතර මතක් කරන්න කවුරු කෙනෙක් පත් කරන නම් ඇත්තටම මේ තරම් වේසනයක් වෙන්නේ නැහැ. මට හිතෙන විදිහට මේ ආයතනය තුල ওই සෞඛ්‍ය මාර්ගදර්ශක පිළිපැද්දනම් ඔය වගේ 1000 ගණක් වාර්තා වෙන්නේ නැහැ. සමහරට හැදිච්ච රෝගී දෙතුන් දෙනාගෙන් මේක අවසන් කරගන්න තිබුණා. දැන් කට්ටිය කියනවා එක්කෙනෙකුට 500ක් බෝ කරන්න පුළුවන් නම් මේ තුන් දෙනෙකුට හැදිච්ච ප්‍රමාණයක් තමයි මේ වතුරවල තියෙන්නේ කියලා. ඒතර එක්කෙනෙකුට 500 ගණන් වතුරවන්න පුළුවන් නම් අපි මේ තුන් දෙනා පාලනය කරගත්තා නම් මේ මෙවැනි දෙයකට අද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි, අවසාන වශයෙන් අවසාන මිනිත්තුවේදී අපිට කියන්න නිහල් මහත්මයා ජනතාව විදියට රටක් විදියට අපි මොනවද ඉස්සරහට කරන්න ඕනේ? වෛරසය පාලනය කරගන්න. ඇත්තටම රටක් විදියට කරන්නේ මේ රජය
සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ අනිකුත් රාජ්‍යාංශ මේ තරම් කැප කරනවා නම් ඇයි ජනතාව විදිහට ඔබට මේ කැපකිරීම කරන්න බැරි? ඔබ වෙනුවෙන් තමයි අපි මේ සියලු කැපකිරීම කරන්නේ. ඔබ වෙනුවෙන් අපි ඕන වෙලාවක අපි දිවීමෙන් මේ කටයුතු නිරත වෙන්න සූදානම්. ඒ නිසා ඔබට තියෙන ගැටලුව කෙලින්ම සෞඛ්‍යාංශයට හෝ ආරක්ෂාංශ වලට අපිට දැනුම් දෙන්න. අපි ඒ ස්ථාන පරීක්ෂාවට ඇවිල්ලා අපි දෙන්න පුළුවන් උපරිම සාධාරණ උස්තුමක් උන්ට ලබා දෙනවා. ඔවුන් බිය යුතු නැහැ. මේ කොවිඩ් Tamanට වැළඳුනා කියන්නේ තමන්ගේ වැරද්දක් තමන් ලොකු අපරාධයක් කරා කියලා හිතන සිතුවිල්ල සම්පූර්ණයෙන් හිතින් අයින් කරගන්නවා. කොවිඩ් කියන එක අපි උස්ම ඉහළ පහළ ගන්න සියලුම දැනට හැදෙන්න පුළුවන්. ඔබ දන්නවා ලෝකේ ඊටාම සුඛෝභෝගී ජීවිත ගත කරන අපේ රාජ්‍ය නායකයන්ට මේක වැළඳලා තියෙනවා. ඒ කියන්නේ අර මේ ඔවුන්ට මේ කොවිඩ් ආසාදිතේ පලාතටවත් එන්නේ නැති වෙන්න ඔවුන්ට සැලසුම් කරලා ඉන්න තිබුණා. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඔවුන්ටත් මේ රෝගේ වැළඳෙන්න පුළුවන් නම් අපි වගේ සාමාන්‍ය රටක ඉන්න ජනතාවට මේක වැළඳෙනවා කියන එක ඊතර අරුමයක්. ඒ නිසා ඔබ කැප වෙන්න ඔබ වෙනුවෙන්. පළවෙනිම මම කියන්නේ මුඛාවරණය පළඳින්නේ ඔබ ආරක්ෂා වෙන්න. ඒතර ඔබ ආරක්ෂා වෙනකොට ඔබගේ පවුල ආරක්ෂා වෙනවා. ඔබගේ පවුල ආරක්ෂා වෙනකොට සමාජය ආරක්ෂා වෙනවා. සමාජය ආරක්ෂා රට ආරක්ෂා වෙනවා. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. හොඳයි. අර ඔබතුමා ආරම්භයේදී ඉඳන් කියපු කාරණාව මේ හුස්ම ඉහළ පහළ ගන්න ඕනම කෙනෙක්ට මේ වෛරසය ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වීම ඉතාමත් වැදගත්. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන්න අද දවසේ අපිත් එක්ක එකතුනේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපතිතුමන් MNH නිහාල් මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සමාජයේ අතර විශේෂයෙන්ම මේ ITN ආයතනයේ අධ්‍යක්ෂකතුමා වෙනතුළු ඔබ සියලුම කාර්යමණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි දෙයක් අපේ සමාජයට අපේ ජනතාවට ප්‍රකාශ කරන්න අපි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට ආරාධනා කිරීම පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙමින් ඔබටත් ස්තුතියි. හොඳයි අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම්. අදට 7 වෙනි පැය අවසන් කරන්න අපි සූදානම් වෙන්නේ. යලිත් හෙට උදේ අපි මුණ ගැහෙන්න සූදානම් ඔබ සමගින් සුබ දවසක්.